මේකේ බැලුවම පේනවා ඉස්සෙල්ලම තියෙනවා දීලා නෝට් එකක්. මොකටද මේක පාවිච්චි කරන්නේ? මොන අවස්ථාවලදී පාවිච්චි කරන්න වෙන්නේ කියලා. මොකද්ද තියෙන්නේ? ප්‍රධාන වශයෙන් කතා කරන මොහොතේම සිදුවන හෝ සිදු කරන ක්‍රියාවන් විස්තර කිරීමට මෙම කාලය භාවිතා කෙරේ. තේරෙනවනේ කියනකොට. මේ වෙලාවේ අපිට මේ දැන් පේන වෙලාවේ සිද්ධ වෙන දේවල්, සිදු කරන දේවල් කියන්න තමයි පාවිච්චි කරන්නේ කියලායි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් තවත් මේකේ භාවිතයන් තියෙනවා. ඉදිරියේදී අපිට ඒක හම්බ වෙනවා. මෙහිදී ක්‍රියාපදයේ ing ආකාරයෙන් භාවිත වන අතර ක්‍රියාපදයේ එම ආකාරයේ අවසාන ක්‍රියාවක් finite verb එකක් කියනවා. සරලව කියනවා නම් ක්‍රියාපදයක් කියලා සලකන්නේ නැහැ. ක්‍රියාපදයකට ing දැම්මම ඒ අවසාන ක්‍රියාවක් නෙවෙයි. සරලව කියනවා නම් ඒක දැන් අපි මෙතෙක් භාවිත කරන්නේ ක්‍රියාපද කියලා වාක්‍යවල. එහෙම ක්‍රියාපදයක් සලකන්නේ නැහැ. ඒකයි කියන්නේ. එබැවින් මෙම වාක්‍ය රටාවේ සෑම විටම am is are යන be verb භාවිතා වේ. අපි දන්නවානේ වාක්‍යයකට ක්‍රියාපදයක් නැත්තම් be verbs පාවිච්චි කරන්න ඕනේ. ing දාලා ක්‍රියාපදේ නැති වෙනවා. එතකොට be verb තියෙනවා. එහෙනම් මේ වාක්‍ය රටාව present continuous tense නිසා මේකේ තියෙන්නේ am is are කියන be verbs විතරයි. ඒ අනුව දීලා තියෙනවා පළවෙනි එක අන්න අපේ බස් එක එනවා. අන්න අපේ බස් එක එනවා. අන්න අපේ බස් එක එනවා කියලා තියෙන්නේ. අන්න කියලා කියන්නේ කොහේ? අන්න. අපි දන්න වර්ඩ් එක මේ විදිහට කිව්වොත් මේක. there. අන්න. එහෙම කියන්න ඕන. එතකොටයි අන්න කියන තේරුම. ඔන්න කියලා කියන්නේත් මේකමයි. අන්න එහෙම නැත්නම් ඔන්න කියලා කියන්නේ there. අපේ බස් එක එනවා. දැන් අපේ බස් එක නෙන්නේ. ඒක තමයි මුලට ගන්න වෙන්නේ. our bus. දැන් එනවනේ. මේ කියන වෙලාවෙ එනවා. come නෙවෙයි coming වෙනවා. නේද? එතකොට ක්‍රියාපදයක් නැහැ වාක්‍යයට. coming හින්දා. දැන් we verb එකක් දාන්න ඕන. අපේ බස් එක කියන්නේ එකයිනේ. there our bus is coming. අපි දන්නවා අගට ඊ අකුරක් තිබුණොත් ing දානකොට ඒක අයින් කරනවා. come එකට ඒක වෙලා තියෙනවා. next ඔන්න ඔයාගේ අයිස්ක්‍රීම් එක දිය වෙනවා. ඔන්න කියන්නේත් එහෙනම් එහෙමනේ. ඔන්න ඔයාගේ අයිස්ක්‍රීම් එක දිය වෙනවා. there ඔයාගේ අයිස්ක්‍රීම් එකයි දිය වෙන්නේ. your ice cream එකක් එකයිනේ is දිය වෙනවට කියන්නේ melt කියලා. දැන් දිය වෙන නිසා ing දාන්නේ ඒක නිසා තමයි is දැන්නේ. there your ice cream is melting. ඔයාගේ ice cream එක දිය වෙනවා. next මෙන්න බබා අඬනවා. අන්න කියලා කිව්වේ දෙයනේ. මෙන්න here. මෙන්න බබා අඬනවා. here. the baby cry නෙවෙයි දැන් crying හින්දා අපි දන්නවා ක්‍රියාපදයක් දාගෙන යන්න ඕන. baby is crying. here the baby is crying. ඇයි මේ is දාන්න උනේ? මේ වෙලාවේ අඬන හින්දා ing දාන්න උනා ක්‍රියාපදයට. ක්‍රියාපදයට ing දැම්මම ඒක තව දුරටත් ක්‍රියාපදයක්සේ සලකන්නේ නැහැ. ඒක නිසා වාක්‍යෙට ක්‍රියාපදයක් නැති වෙනවා. ක්‍රියාපද නැති වෙලාවට දාන්න අපි දන්නවා be verbs තියෙනවා. බබා තාම නිදි. බබා තාම නිදි. the baby එයානේ වැඩේ කරන්නේ. ක්‍රියාපදයක් නැහැ. is තාම නිදි කියන්නේ still sleeping. Excuse me, sir.
sorry බබා නිදි කියලා එකක් තිබුණා ඒක දීලා නැහැ. ඒක ලියන්න බැරි වුණා. බබා නිදි කියලා ඉන්න එපා. තාම නිදි ඊළඟට තියෙන්නේ. Number 4. බබා නිදි. The baby is sleeping. බබා තාම නිදි කියනකොට තමයි the baby is still sleeping. The baby is still sleeping. බබා තාම නිදි නෑ. මෙන්න මේක පොඩි වෙනසක් තියෙනවා මෙතන. මේ තාම කියන වචනයට අපි මෙතන still කියන එක භාවිතා කරේ. තාම නිදි. Still sleeping. ඔවුන් තාම එනවා. They are still coming. ඒ වගේ. මෙතන දැන් කියන්නේ නැත යන අර්ථයේ තියෙන වාක්‍යයක් නේ. තාම නිදි නෑ. ඒ වාක්‍යවලට තාම කියන අදහසට දාන්නේ yet කියන වචනේ. yet. ඒක දාන්නේ වාක්‍ය අගට බොහෝ විට. right? වාක්‍ය බොහෝ විට අගට yet කියන. නැත යන අර්ථය නිසා එහෙනම් මොකද්ද? තාම කියන දාන්නේ yet. එහෙනම් බබා තාම නිදි නෑ. baby is not sleeping නේ දැන්. නිදි නැත්තම් baby is not sleeping. අන්න. දැන් තාම කියන අදහසට දාන්නේ yet නැත යන අර්ථයේ වාක්‍යයක් නිසා. අගටයි දාන්නේ. The baby is not sleeping yet. ඔයා තාමත් අඬනවද? දැන් ඔන්න ප්‍රශ්නයක් අහන්න. අපි දන්නවා be verbs තියෙන වාක්‍ය වලින් ප්‍රශ්න හදන්නේ be verb එක මුලට අරගෙන. එහෙනම් ඔයා තාමත් අඬනවද? You are crying කියලානේ. ඔයා දැන් අඬනවද? ඔයා අඬනවද? Are you crying? හැබැයි ඔයා තාමත් අඬනවද? Are you still crying? එතන තාමත් කියන්නේ still පාවිච්චි කරේ මේ වාක්‍යෙත් still මේ දෙකේම නැත යන අර්ථයක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා තාමත් කියන අදහසට පාවිච්චි කරන්නේ still. Are you still crying? Question එක. අපි තාම ලියනවා. අපි තාම ලියනවා. කොහොමද? right නෙමෙයි දැන් writing ඒක නිසා we are තාම still we are still writing. අපි තාම ලියනවා. ඔයා හිතන්නේ මං ගැනද? ඔයා හිතන්නේ මං ගැනද? කොහොමද? think නේ. ඔයා හිතන්නේ මං ගැනද? ප්‍රශ්නයක්. Are you thinking? අපි දන්නවා think එකත් එක්ක ගැන කියන අදහස ලබා ගන්න පාවිච්චි කරේ of කියන එක. Don't even think of it කියලා දුන්නා. ඒ ගැන හිතන්නවත් එපා කියලා මුලින්ම. Are you thinking of me? ඔයා මං ගැනද හිතන්නේ? Are you thinking of me? ඔයා පාවිච්චි කරන්නේ මගේ පෑන. දැන් පාවිච්චි කරන කෙනාට නෙමෙයි කියන්නේ. නෑ ඔයා පාවිච්චි කරන්නේ මගේ පෑන. You use නෙමෙයි දැන් using නිසා you are using my pen. You are using my pen. ළමුන් දෙන්නේ පෙන්සලකට රණ්ඩු වෙනවා. right? මොකක් හරි දෙයකට රණ්ඩු වෙනවා නම් කියන්නේ රණ්ඩු වෙනවා කියන වචනේ අපි දන්නවා. quarrel මොනවා හරි දෙයකට රණ්ඩු වෙනවා quarrel over something. quarrel over land. ඉඩමකට රණ්ඩු වෙනවා. quarrel over pencil. pencil එකකට රණ්ඩු වෙනවා. මේ වගේ over කියලායි දාන්නේ. to නෙමෙයි. ළමයි දෙන්නේ පෙන්සලකට රණ්ඩු වෙනවා. කොහොමද? Two children
are quarrel නෙමෙයි දැන් අපි දන්නවා quarreling over a pencil. Two children are quarreling over a pencil. ඔයාව විහිළු කරනවාද? විහිළු කරනවා අපි දාන්න පාවිච්චි කරන වචන කීපයක් තියෙනවා. අපි ජෝක් කියන එක හොඳට දන්නවා. දැන් ඔයා විහිළු කරනවාද? ඔයා විහිළු කරනවාද? Are you joking? ප්‍රශ්නයක් නේද? අගට තියෙනවා e එක අයින් කරලා are you joking? ඔයා විහිළු කරනවාද? Are you joking? Next. ඔහු බලන් ඉන්නේ ඔයා දිහා. මෙතන question mark එකක් එන්න ඕනේ නේ. ඔහු බලන් ඉන්නේ ඔයා දිහා. දැන් බලන් ඉන්නවා. look නෙමෙයි දැන් looking. අපි දන්නවා කොහේ හරි මොකක් හරි දිහා බලනවා නම් look at කියලා පාවිච්චි කරනවා. එහෙනම් ඔහු බලන් ඉන්නේ ඔයා දිහා. ඔහුනේ බලන් ඉන්නේ. He is looking at you. He is looking at you. ඔහු බලන් ඉන්නේ ඔයාගේ දිහා. මම මගේ රාත්‍රී කෑම ගනිමින් ඉන්නේ. මම මගේ රාත්‍රී කෑම ගනිමින් ඉන්නේ. අහන්නේ කෑම ගත්තද කියලා. අපි තාම ප්‍රශ්න හදන එක රාවේ නෑනේ. අහලා තිනවනම් did you have your dinner? රාත්‍රී කෑම ගත්තද? ගනිමින් ඉන්නවා. have එකට එනං ing දාලා having. මම රාත්‍රී කෑම ගනිමින් ඉන්නේ. මම මගේ රාත්‍රී කෑම ගනිමින්. එහෙම තමයි ඉංග්‍රීසි වලින් කියනකොට කියන්නේ. කොහොමද? I am මෙන්න එතකොට. I am having my dinner. I am having my dinner. මම මගේ රාත්‍රී කෑම ගනිමින් ඉන්නේ. අපි පාටියක් දානවා. Let's have a party කියලා තමයි කියන්නේ අපි පාටියක් දාමු කියලා. තව තියෙනවා let's cast a party කියන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් කතා කරනකොට කියන්න පුළුවන් let's have a party. එහෙනම් අපි පාටියක් දාමුමින් ඉන්නේ. අපි පාටියක් දානවා. We are having a party. We are having a party. අපි පාටියක් දානවා. ඇය චිත්‍රපටයක් බලනවා. ඇයනේ she is එක තැනක ඉඳගෙන හරි සාවධානව යම් කිසි කාලයක් තිස්සේ බලන් ඉන්න එක තමයි watch කියන්නේ. නැත්තම් look කිව්වේ මේ බලනවනේ. ඒක හරි බරි ගහලා සදී පැහැදී බලන එකක් නෙවෙයි. So look. She is watching a movie. She is watching a movie. චිත්‍රපටයක් බලනවා. අපි වලක් හරනවා. dig හරනවට මොකද්ද? dig. past tense එක මතකත් දන්නේ duck එක අපිට මෙතෙන්ට ඕනේ. නමුත් වචනයක් verb එකක් දැනගත්තාම ඒක මේ විදිහට දැනගන්න ඕනේ past tense එක තමයි ඉදිරියේදී අපිට හම්බ වෙන තව ආකාරයක්. dig සහ dug දැනට අපි දන්නවා. dig හරනවා, dug හැරුවා. දැන් අපිට ඕන වෙන්නේ dig කියන එකට ing දාගන්න. සාමාන්‍යයෙන් මේම වගේ කෙටි one syllable sounds තියෙන වචන කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වචනේ කඩන්න බෑනේ. dig කියන එක කඩන්න බෑ. beautiful කඩන්න පුළුවන්. beautiful කියලා. ඒ කීයකට කඩනවද කියන එක දැනගන්න ඕනේ නැහැ. syllables ගන්න. Oxford Dictionary අරන් බැලුවම word එකක් බලනකොට ඒ word එක මැදින් ඉරි වලින් වෙන් වෙලා තියෙනවා. ඒ තියෙන්නේ syllables ගන්න දැනගන්න. ඒක ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට කතා බහ කරන්න. ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරන්න යනකොට දැනගන්න ඕනේ. නමුත් මෙතෙන්දි පොඩ්ඩක් දැනගන්න මේක එහෙම කඩන්න බැරි වචනයක්. dig, cut නේද? put ඒ වගේ බොහොම කෙටිනේ අර තව adjectives ගත්තොත් short, big, small ඒව කඩන්න බෑනේ තව කොටස් වලට.
ඒවයි කියනවා අපි one syllable sounds කියලා. එක syllable එකයි තියෙන්නේ. ඒ වගේ වචන වලට ing දාද්දී පොඩ්ඩක් බලන්න ඕන. අග අකුරට කලින් අකුර වවල් එකක්ද කියලා. මේකට කලින් අකුර වවල් එකක් නෙවෙයි. අග අකුර වවල් එකක් නොවෙන්නත් ඕනි. ඔව්. එහෙමත් තියෙනවා. අග තියෙන අකුර වවල් එකක් නෙවෙයි. ඒ කියන්නේ කොන්සනන්ට් එකක්. ඊට කලින් එක වවල් එකක්. අන්න ඒ වෙලාවට මේකට ing දාද්දී මේ අග එක ඩබල් කරලා තමයි ing දාන්නේ. එහෙනම් මම දන්නවා රන් කියන එකට ing දැම්මොත් කොහොමද මේ අග එක වවල් එකක් නෙවෙයි මේක වවල් එකක්. ඊට කලින් එක වවල් එකක්. එහෙනම් රනින් කියනකොට තව ඉන්න එකක් දාලා තමයි කට් කියන එකත් එන්නේ. ing දාන්නොත් තව t එකක් දාලායි දාන්නේ. ඒ වගේ මෙතන එහෙනම් අපි වලක් හාරනවා. දැන් හාරන ගමන්නේ කියන්නේ we are digging හාරනවා. a pit වලක් කියන්නේ pit එකක් නේ. gem pit එකක් කියන්නේ පතලයක්. gem pit පතලේ පතල් වල නැත්නම් පතලේ gem pit. gem miners ලා කියන්නේ පතල් කරුවෝ. පතල් හාරන අය gem miners. පතල් කරුවෝ. පතල් කරුවෝ gem miners. the triple gem කිව්වොත් අපි දන්නවා මේ අපි බෞද්ධ නම් දන්නවා the triple gem කියන්නේ ත්‍රිවිධ රත්නය කියන එක. ත්‍රිවිධ රත්නය next 18 අපිට පරක්කු වෙනවා. don't get late කියලානේ පරක්කු වෙන්න එපා කියලා කිව්වේ. දැන් අපිට පරක්කු වෙනවා. කොහොමද? we are getting late. අපිට පරක්කු වෙනවා. මම තාම සූදානම් වෙනවා. මතකයිනේ සූදානම් වෙන්න කිව්වා. get ready කියලා. තාම සූදානම් වෙනවා. මමනේ. මම තාම සූදානම් වෙනවා හින්දා I am still getting ready. get කියන එකටත් අර වගේ t දෙකක් ඉන්නේ ඇයි කියලා දැන් දන්නවා. I am still getting ready. ඔයා මහත් වීගෙන එනවා. fat කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයිනේ. එහෙනම් මහත් වෙනවා get fat. ඔයා මහත් වීගෙන එනවා. getting fat දාන්නවනේ. හින්දා you are getting fat. ඔයා මහත් වීගෙන එන්නේ. you are getting fat. ලෙඩාට සනීප වේගෙනයි එන්නේ. get well කියලා කියනවා සනීප වෙනවා. get well soon කියලා එහෙම අහලත් ඇති. මං සොය ලැබේවා කියලා. ලෙඩාට සනීප වේගෙනයි එන්නේ. the patient is getting well. The patient is getting well. ලෙඩාට සනීප වේගෙනයි එන්නේ. The patient is getting well.
අපි මෙතන තෙමෙනවා. තෙමෙන්න එපා කියලා කිව්වා. Don't get wet කියලා. අපි මෙතන තෙමෙනවා. කොහොමද? We are getting wet here. මෙතන. We are getting wet here. අපි මෙතන තෙමෙනවා. මට බඩගිනි වේගෙනයි එන්නේ. hungry කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයි. එතනත් අපි getting hungry කියලා පාවිච්චි කරනවා. මට බඩගිනි වේගෙනයි එන්නේ. I am getting hungry. I am getting hungry. මට බඩගිනි වේගෙනයි එන්නේ. ඊළඟට තියෙන ටිකට numbers දාලා නැහැ. විශේෂ ටිකක්. දැන් මේ පේනේවයි තේරෙනවා මේ විදුලි කොටනවා කියන එක නම් මේ ගණයට නෙවෙයි ලියන්න තියෙන එක වෙනස්. ඒක අයින් කරගත්තට කමක් නැහැ. ඒක එතෙන්ට එන්න ඕන එකක් නෙවෙයි. The lightning is flashing කියලා කියන්න වෙන්නේ. ඒක වෙන ක්‍රමයක් මේ කියන්න යන ක්‍රමයට එන්න ඕන එකක් නෙවෙයි. ඒක අපි අයින් කරගමු විදුලි කොටනවා කියන එක. විදුලියට කියන්නේ lighting කියලා. හරි? lighting කියන්නේ lightning lightning කියලා කියන්නේ මේ විදුලිය. නැත්නම් විදුලි කෙටීම. කයින් දී එකමයි දෙන්නේ අර bring වගේ වචනයක්. right? මේ එනිසා ඒක අයින් කරන්න ඒක ගැන මෙතෙන්ට අදාළ නැහැ. මෙතන කියන ඒවා බලන්නකො ගොරවනවා. දැන් මේ ගොරවන වෙලාවේ මේ කියන්නේ මේක. ගොරවනවා කියන්නේ තණ්ඩ. දැන් ඔකට නිකම්ම තණ්ඩරින් කියලා කිව්වට අපි හිතමු එහෙම කිව්වා කියලා. තණ්ඩනේ ගොරවනවා. දැන් ගොරවන හින්දා ing දැම්මම තණ්ඩරින්. ඒතර මේ දන්නවා මේ වාක්‍යයක් සම්පූර්ණ නැහැ නේ මෙතන. ඇයි ing දැම්මම ක්‍රියාපදයකුත් නැහැ. ක්‍රියාපදයක් දාන්නේ මෙතන මොනවත් ඇත්තෙත් නැහැ ඉස්සරහ. අන්න ඒ වෙලාවට අපි පාවිච්චි කරනවා it කියන වචනේ. ඒකට පුද්ගල තේරුමක් ගන්නෙ නැතුව. ඒ වාක්‍ය රටාවට කියන්නේ impersonal use of it කියලා. ඒ ගැන වෙනම ඉදිරියේදී passive voice කියන වාක්‍ය රටාවෙදී ඉගෙන ගන්නවා. දැනට අපි ක්‍රියාපදයක් දාගන්න ඕන නිසා මෙතෙන්ට දානවා it. ඒක වචනින්ද දැන් අපි දානවා it is. අන්න ගොරවනවා කියලා දැන් හදා ගන්නවා. එතකොට it is thundering. ගොරවනවා. it is thundering. පොද ගහනවා. පොද ගහනකොට කියන්නේ drizzle නේ. එහෙනම් දැන් මේ ආකාරයට දන්නවා it is drizzling. it is drizzling. පොද ගහනවා. drizzling. drizzle පොද ගහනවා. it is drizzling. drizzle කියන්නේ පොද වැස්සට. මල් වැස්සට drizzle කියනවා. මල් වැස්ස කියන්නේ ඒකට drizzle කියලා කියන්නේ. වහිනවා. එහෙනම් දැන් දන්නවා කියන්නේ it is rain කියලා ක්‍රියාපදයකුත් තියෙනවනේ. වැස්සටත් rain. මේ ක්‍රියාපදයේ මෙතන ගන්න. දැන් වහින හින්දා ඒකට ing දාලා it is raining. වහිනවා. තාම වහිනවද? එහෙනම් ප්‍රශ්නේනේ. කොහොමද? is it raining කියලා අහන්නේ වහිනවද? it is raining එකෙන් is ගත්තම ඒ තාම වහිනද? is it still raining? අපි still වචනේ පාවිච්චි කරා කලින්. is it still raining? numbers නෑ මේකට මේ numbers දැම්මේ නෑ. කළුවර වීගෙනයි එන්නේ. getting dark එහෙනම්
කළුවර වීගෙන එන්නේ it is getting dark. මොකද dark කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයි. ඒකට ing දාන්න බෑ. It is getting dark. කළුවර වීගෙනයි තියෙනවද දැන්? තවත් පැහැදිලි කිරීමක් දීලා අනාගතයේ කිරීමට සැලසුම් කර ඇති ක්‍රියාවන් විස්තර කිරීමටද මෙම කාලය භාවිත කරයි. අනාගතයේ සැලසුම් future planning වලට මේක පාවිච්චි කරනවා. future planning කියන්නේ දැන් සිද්ධ වෙවි තියෙන දේවල් නැත්නම් සිදු කරමින් තියෙන දේවල් කියන්නත් මේක පාවිච්චි කරනවා. අනාගතයේ සැලසුමක් ගැන කියන්නත් මේක පාවිච්චි කරනවා. දැන් මේක වාක්‍ය දිහා බැලුවම තේරෙනවා මම අද හවස නුවර බලා පිටත් වෙනවා. ආව පිටත් නේ නමුත් පිටත් වෙනවා කිව්වම අපි දන්නවා ප්ලෑන් කරලායි තියෙන්නේ කියලා. මම නුවර බලා පිටත් වෙන්නම් කිව්වොත් එහෙම ප්ලෑන් කරලා එකක් නෑනේ. එහෙනම් අපිට අර කියන්න වෙන්නේ විල් දාලා. මම නුවර යන්නම් ප්ලෑන් කරපු බව පේන්නේ නැහැ. එයා කියනවා එතකොට මම කියනවා එහෙනම් මම යන්නම්. පස්සේ තමයි ප්ලෑන් කරගන්න වෙන්නේ. දැන් මේ විදිහට කිව්වොත් මම නුවර යනවා අද හවස. මං හෙට ඔයාව මීට් වෙන්න එනවා. ප්ලෑන් කරලානේ කියන්නේ. එන්නම් කිව්වොත් ප්ලෑන් එකක් නැහැ. එතකොට විල් දාලා. මෙහෙම කිව්වොත් ing එකෙන් තමයි කියන්නේ. ප්ලෑන් එකක් තියෙනවා. ප්ලෑන් කරලා තියෙන නිසා. එහෙනම් කොහොමද මම අද හවස නුවර බලා පිටත් වෙනවා. අපි පටන් ගන්න පුළුවන් අද හවස කියන එක කමක් නැහැ උඹලට. this evening I am leaving for Kandy. I am leaving for Kandy. මම නුවර බලා පිටත් වෙනවා. මතක ඇති leave Kandy කියන්නේ නුවරින් පිටත් වෙනවා. leave for Kandy කියන්නේ නුවර බලා පිටත් වෙනවා. මේක ප්ලෑන් එකක් හින්දා කිව්වා අද හවස ඉදිරියේ සිද්ධ කරන දෙයක්. This evening I am leaving for Kandy. ඒ වගේම මගේ මාමා මේ මාසේ අවසානයේ පිටරට යනවා. At the end of this month. At the end of this month. මගේ මාමා පිටරට යනවා. My uncle is going abroad. පිටරට යනවා. Going abroad මේ මාසේ අවසානයේ. At the end of this month. My uncle is going abroad at the end of this month. අපි ආයෙමත් අනිද්දාට මුණ ගැහෙනවා. මුණ ගැහෙනවා කියන්නේ මුණ ගැහෙන්නම් නෙමෙයි මුණ ගැහෙනවා. We are meeting. meet වෙනවා. We are meeting again. නැවත ආයෙම. We are meeting again අනිද්දාට. Day after tomorrow. Day after tomorrow. We are meeting again day after tomorrow. අපි අනිද්දාට ආයි මුණ ගැහෙනවා. තාත්තා අද රැයට ගෙදර එනවා. එනවා කියලා. මොකද තාත්තා එහෙම සැලසුම් කරලා දෙන්න දීලා ඉදන්නවා වෙන්න පුළුවන් එනවා කියලා. ඉතින් අපි කියනවා ඒක අපි නෙවෙයි සැලසුම් කරේ නමුත් අපි දන්නවා සැලසුමක් කියලා. අපි දැන් දීලා නම් කාගේ හරි සැලසුමක්. ඒක අපිට කියන්න වෙන්නේ එහෙම තමයි. තාත්තා අද රැයට ගෙදර එනවා. Father is coming home. අද රැයට tonight. Father is coming home tonight. අද රැයට ගෙදර එනවා. අන්න තවත් භාවිතයක්. දැන් ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා කිව්වේ මේ කතා කරන මොහොතේම සිදු කරන සිදුවෙන දේවල් ප්‍රකාශ කරනවා. මේ දැන් කියපු ආකාරයටත් මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ තවත් මේකේ භාවිතා වන එක්තරා අවස්ථාවක් ගැන විස්තර කරනවා. මොකද්ද?
always යන වචනය සමග හැමතිස්සෙම කියලා කියන්නේ always යන වචනය සමගද present continuous tense භාවිතා වේ. always කියලා කිව්වොත් always එකත් එක්ක present continuous පාවිච්චි කරන්න පුළුවන්. එහෙම බොහෝ විට පාවිච්චි වෙනවා. ඒකයි කියන්නේ. ඇය හැමතිස්සෙම පන්තියට එන්නේ පරක් වෙලා. සාමාන්‍යයෙන් අපිට පේනවා මේක සිරිතක් හැටියට කරන දෙයක් කියලා. අපි සිරිතක් හැටියට කරන දේවල් කියන්නේ නේ මුලින්ම ඉගෙන ගත්තේ අර හැමදාම මෙහෙම කරනවා. සතියකට සැරයක් මෙහෙම මොනවා හරි අපි හැමදාම නිදිලා අතු ගන්නවා. අපි සතියකට සැරයක් ගෙවත්තා. පිරිසුදු කරනවා. ඒ වගේ වාක්‍ය රටාවක්ද කියලා හිතනවනේ මේක දිහා බැලුවම. නමුත් මේකේ හැමතිස්සෙම කියන තියෙන වචනේ always කියලා තියෙනකොට අපිට මේක ing එකෙන් තමයි කියන්නේ. බොහෝ විට අපි කියන්නේ එහෙම. ඇය හැමතිස්සෙම පන්තියට එන්නේ පරක් වෙලා. එහෙනම් මේ always කියන එක සාමාන්‍ය ක්‍රියාවට කලින් දානවා. She always sorry. ක්‍රියාව ළඟටම දානවා, right? Always කියන එක. She is always coming to the class. She is always coming to the class late. පරක් වෙලා. Right? මේකේ අපි ඇඩ්වර්බ්ස් වලදී ඉගෙන ගන්නවා මේ ක්‍රියාපදයේ කොටස් දෙකකින් හැදලා තියෙන වෙලාවට මේ always තව තියෙනවා already ඒ වගේ words ඒවයි ක්‍රියාපදයේ කොටස් දෙකකින් හැදිච්ච ක්‍රියාපදයේ මැදට දාන්නේ කියලා ඉදිරියේදී ඉගෙන ගන්න. ඒක නිසා මේ always කියන වචනේ එහෙම දානවා. She is always coming to the class late. අපිට හැමතිස්සෙම පේනවා අපිට හැමතිස්සෙම ජේන්ව පොළේදී මුණ ගැහෙනවා. අපිට නෙමෙයි. We are always meeting Jane. We are always meeting Jane Poledi at the fair. Fair actually. We are always meeting Jane at the fair. අපි මේ පිරිමි ළමුන් දෙන්න හැමතිස්සෙම රණ්ඩු වෙනවා. හැමතිස්සෙම කියලා තියෙනවා. එහෙනම් මේ පිරිමි ළමුන් දෙන්න these two boys ක්‍රියාපදයක් නැතිනෝනේ ing වැටෙනවා always නිසා. These two boys are always quarreling. These two boys are always quarreling. එහෙනම් ඔන්න always කියන වචනේත් එක්කත් මෙහෙම ing ආකාරයේ භාවිතා වෙනවා. ඊළඟට කරන්න යන්නේ අපි කතා කරනකොට මේ වාක්‍ය රටාවත් පාවිච්චි වෙනවා සාමාන්‍ය ප්‍රමාණයකට. මේක මෙතෙන්ටම උගන්වුවම ලේසි මොකද කලින් වන්නපු එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මේව සියලුම මේ ටෙන්සස් වර්ග කියලා මම කියන්නම් මේවයි කොච්චර ප්‍රමාණයක්ද පාවිච්චි වෙන්නේ කතා කරනකොට. අපි වැඩිපුරම මේවයි මොනවද මොන ටෙන්සස් එක ගැනද අපි වැඩිපුර දැනගෙන ඉන්න ඕනි. අපිට වැඩිපුර භාවිතා කරන්න වෙන්නේ මොන ටෙන්සස්ද මේ උගන්නන ඒවා අතරින්. එතකොට ඒව ගැන වැඩිපුර අවධානය යොමු කරලා වැඩ කටයුතු කරන්න වෙනවා. මේකත් ඒ වගේ ටිකක් වැඩිපුර පාවිච්චි වෙන ටෙන්ස් එකක්. මේ කියන්නේ past continuous tense කියලානේ. ඒ කියන්නේ අර කලින් කරේ present continuous ඒ කතා කරන මොහොතේම සිද්ධ වෙන ඒවා මේක අතීතයේ අපි කුමක් හෝ අවස්ථාවක දකින්නකොට සිද්ධ වෙවි තිබිච්ච දෙයක්. ඔක්කොම සිදු කරමින් තිබිච්ච දෙයක්. ඒකත් හැබැයි කරමින් තමයි තිබිලා තියෙන්නේ. දැන් නෙමෙයි අපි කලින්
පෙර වේලාවක අපි දකිනකොට right එක්කෝ යම් කිසි දෙයක් සිදු වෙච්ච වෙලාවක මේක සිදු වෙවි තිබිලා තියෙනවා. ඒ වගේම පැහැදිලි කිරීමක් දීලා තියෙනවා. අතීතයේ යම් මොහොතක සිදු කරමින් හෝ සිදු වෙමින් පැවති ක්‍රියාවන් විස්තර කිරීමට මෙම කාලය භාවිතා කරයි. මෙහිදී ක්‍රියාපදයේ ing ආකාරයේ සමග be verbs ලෙස was verb භාවිතා වේ. past continuous නේ. දැනුත් be verb දාන්න වෙනවා. ing දාන්න නිසා හැබැයි was verb දාන්න. දැන් මේක පාවිච්චි කරන හැටි දැන් ඉදිරියට දෙනවා අපිට ප්‍රායෝගිකව කොහොමද මේ වාක්‍ය රටාව යොදාගන්නේ කියලා. දැනට මේක මේ මෙහෙමයි කියන්නේ. මේ වාක්‍ය දෙකක් දීලා තියෙනවා. බලන්න. 3. ටීචර් පාඩම පැහැදිලි කරමින් සිටියා. explain කර හිටියා. the teacher දැන් පැහැදිලි කර ඉන්නවා නම් the teacher is explaining the lesson. පැහැදිලි කර හිටියා හින්දා the teacher was explaining the lesson. The teacher was explaining the lesson. මා ගීයකට සවන් දෙමින් සිටියා. Listening to a song. එහෙනම් මම වැඩි කර ඉඳලා තියෙන I was listen කියලා කියන්නේ සවන් දෙනවා සාමාන්‍ය ක්‍රියාපදේ ing දාන්න වෙනවා. එහෙම කර හිටියා නිසා I was listening to a song. ගීයකට සවන් දෙමින් හිටියා. ඇමතියා තම මංගල කතාව පවත්වමින් සිටියා. maiden speech එක පවත්වමින් දක්වනවා. ඇමතියා the minister was make a speech කියන්නේ කතාව පවත්වනවානේ. එහෙනම් he was making the maiden speech. Maiden speech. The minister was making the maiden speech. ඇත්තටම දැන් ඒවා කොහොම පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. තවත් මොකක් හරි අවස්ථාවකට සම්බන්ධ කරලායි පාවිච්චි කරන්න වෙන්නේ. usage කියන්නේ භාවිතය. මෙන්න භාවිතා කරන ආකාරය දීලා තිනවා. when කියන වචනේත් එක්ක. අපි මේ වාක්‍ය රටාව පාවිච්චි වෙන්නේ බොහෝ විට එකක් තමයි when කියන වචනේ එක්ක. when කියන්නේ විට කියන එක වාක්‍යයක් මැදට එනකොට. විට. එහෙම නැත්නම් වෙලාවේ. තව තියෙනවා. මෙතන දීලා තියෙන වාක්‍ය අනුව මම පන්තියට ඇතුළු වන විට ටීචර් පාඩම පැහැදිලි කරමින් හිටියා. ටීචර් පාඩම පැහැදිලි කරමින් හිටියා කියන එක තියෙනවා. ඒක නිකන් පාවිච්චි වෙන්නේ නැහැ. මෙන්න මේ දැන් කියන ආකාරයක් එක්ක. මම පන්තියට ඇතුළු වන විට ටීචර් පාඩම පැහැදිලි කරමින් හිටියා. එහෙම නැත්නම් මම පන්තියට ඇතුළු වෙනකොට ඒ කියන්නේ ඇතුළු වෙන වෙලාවෙනේ ටීචර් පාඩම පැහැදිලි කරමින් හිටියා. දැන් අපිට දාගන්න ඕනේ මම පන්තියට ඇතුළු වන විට කියලා. ඇතුළු වන විට ඇතුළු වෙනවට enter නේ. enter. දැන් මෙතන කියන්නේ වෙන්නේ when I enter the class ද when I entered the class ද. පාඩම පැහැදිලි කරමින් හිටියා. එහෙනම් මේකෙන් දන්නවා මේ අවස්ථා දෙකක් ගැන මේ කියන්නේ. එකක් තමයි ටීචර් පාඩම පැහැදිලි කරමින් හිටියනේ. ඒක අතීතේ එක. එහෙනම් ඒ වෙලාවෙපයි මම පන්තියට ඇතුළු වෙන්න. එහෙනම් මම පන්තියට මේ අවස්ථා දෙක එතකොට මොකද්ද? එකක් මම පන්තියට ඇතුළු වුණා. අන්න එතකොට ඒ වෙලාවේ ටීචර් පාඩම පැහැදිලි කර හිටියා. දෙකම අතීතය කියලා තේරෙනවා. එහෙම වෙන් කරලා ගත්තා. මේව භාවිතා කරනකොට මෙහෙම වෙන් කර උත්සාහ කරන්න ඕනේ නෑ. මේවා ඉබේම කියවෙනවා. පාවිච්චි කරන්න කියලා කියනවනේ හැමතිස්සෙම. එහෙනම් කොහමද? When I entered the class.
when I enter කියන එකට දානවා id මොකද වෙලා ඉවර when I entered the class the teacher was explaining the lesson අර උඩ එකම තමයි මෙතන තියෙන්නේ පැහැදිලි නැත්නම් එකම තමයි මේක තමයි අලුතෙන් ඇඩ් වෙච්ච කොටස when I entered the class the teacher was explaining the lesson රිය අනතුර සිදුවන විට මා ගීයකට සමන් දෙමින් සිටියා ඔය හරි අනතුරක් සිද්ධ වෙනවා ඒ වෙලාවේ මම කර කර හිටියේ මේක කොහොමද ඇක්සිඩන්ට් එකක් වෙනකොට මම කර කර හිටියේ මමයි වැඩ ඇක්සිඩන්ට් එකයි උනේ එහෙනම් කොහොමද when the accident occurred නැත්තම් took take place කියන්නේ සිද්ධ වෙනවා එහෙනම් සිද්ධ වුණා කියන්නේ took place when the accident took place මම ගීයකට සවන් දෙමින් හිටියා I was listening to a song I was listening to a song වේදිකාව බිමට කඩාගෙන වැටෙන විට හැමතියා තම මංගල කතාව පවත්වමින් හිටියා when the stage එකනේ ගලන්නේ when the stage came down පඩම් වැටෙනවා when the stage came down come down කියන්නේ ගලන් වැටෙනවා came down ගලන් වැටෙනවා the minister was making the maiden speech වෛද්‍යවරයා පැමිණෙන විට ලෙඩා යටිගිරියෙන් කෑ ගහමින් හිටියා එහෙනම් ડોක්ටර් මහත්තයා ආවා නැත්නම් ડોක්ටර් මහත්මිය ආවා ડોක්ටර් ආවා ඒ වෙලාවේ ලෙඩා කෑ ගහලා හිටියා ඒ දෙකනේ උනේ ඒ දෙක සිදු වෙච්ච දෙකක් තමයි මේ කියන්නේ එහෙනම් when the doctor came the patient ලෙඩා මොකද කරේ කෑ ගහලා හිටියා they was screaming the patient was screaming යටිගිරියෙන් කෑ ගහලා හිටියේ scream යටිගිරියෙන් කෑ ගහනවා වෛද්‍යවරයා පැමිණෙන විට sorry අද උදේ මම නැගිටිනකොට වහිනවා එහෙනම් අද උදේ මම නැගිට්ටා එතකොට වහිමින් පැවතුණා ඔය දෙක නෙමෙයි කියන්නේ කොහොමද මම නැගිටිනකොට when I got up this morning when I got up this morning වහිනවා දැන් it is raining දැන් වහිනවා නේද ඒ වෙලාවනේ වැස්සේ it was raining වහිනවා when I got up this morning it was raining ඊළඟට තියෙනවා ගින්න හට ගන්නා විට නිවැසියන් නිදා ගනිමින් හිටියා ගින්න හට ගන්නා විට නිවැසියන් නිදා ගනිමින් හිටියා when the fire
fire break out කියන්නේ ගින්න කට ගන්නවා. When the fire broke out, එතකොට past tense එකේ පයි. When the fire broke out, නිවැසියෝ නිදාගෙන හිටියා. The residents were sleeping. When the fire broke out, the residents were sleeping. නිවැසියෝ නිදාගනිමින් හිටියා. ඔයා දොරට තට්ටු කරනකොට මම හිටියේ නනා. නැත්නම් මම නනා හිටියා. ඔයා දොරට තට්ටු කරනකොට මම නනා හිටියේ. කොහොමද ඔයා දොරට තට්ටු කරනකොට ඔයා දොරට තට්ටු කරලා කියනවා ඒ වෙලාවේ මම වැඩේ කර කර ඉතින් නනා හිටියේ. When you knock at the door. Knock at the door කියන්නේ දොරට තට්ටු කරනවා. When you knock at the door, knock at the door කියන්නේ දොරට තට්ටු කරනවා. Knock at the door. When you knock at the door, මම නනා හිටියේ. I was taking a bath. I was taking a bath. මම නනා හිටියේ. Let's take a bath කිව්වේ අපි නාම. ජනාධිපති ආර්යාව සම්ප්‍රාප්ත වන විට සිල්වා මැතිතුමා ගොරව නිදාගනිමින් හිටියා. එහෙනම් ජනාධිපති ආර්යාව කියන්නේ first lady, the first lady. The first lady. First lady එනකොට සිල්වා මැතිතුමා ගොරව නිදාගෙන ඉඳලා තියෙනවා. When the first lady arrived. When the first lady arrived, පැමිණෙනවා සම්ප්‍රාප්ත වෙනවා එනවා ඔක්කොටම arrive. When the first lady arrived, සිල්ලා ඇමතිතුමා the minister Silva was sleeping. කොහමද? ගොරව means sleeping, snoring. මේ snore කියලා කියන්නේ ගොරවනවා නින්දෙන්. එතකොට ඒකට ing දාද්දී snoring. When the first lady arrived, the minister Silva was sleeping, snoring. ඊළඟට තියෙනවා මේ while කියන වචනේත් එක්ක කොහොමද මේ past continuous tense පාවිච්චි කරන්න කියලා. while කියලා කියන්නේ අතරතුර කියන එක. අතරතුරේ. එතකොට දැන් මේ while එන්නේ මොනවා හරි කරමින් ඉන්න අතරතුරේ කියලානේ කියන්න ඕනේ. එහෙනම් ing තියෙන කොටස මුලටයි මේක එන්නේ. මම ටෙලි නාට්‍ය බලමින් ඉන්න අතරතුරේ ලයිට් ගියා. එහෙනම් මමනේ වැඩේ කර හිටියේ. while I was watching. බලමින් ඉන්න අතරතුරේ. While I was watching the teledrama. teledrama එක බල ඉන්න අතරතුරේ. light ගියා. The light went out. The light went out. While I was watching the teledrama, the light went out. මම ඇඳුම් අඳින්න ඉන්න අතරේ යමෙක් දොරට තට්ටු කරා. මම ඇඳුම් අඳින්න ඉන්න අතරතුරේ යමෙක් දොරට තට්ටු කරා. ඩ්‍රෙස් කර ඉන්න අතරතුරේ.
while I was dressing. යමෙක් දොරට තට්ටු කරා. Somebody knocked at the door. Somebody knocked at the door. යමෙක් දොරට තට්ටු කරා. While I was dressing, somebody knocked at the door. අපි විනෝද වෙමින් ඉන්න අතරේ වැස්සක් පටන් ගත්තා. අපි ෆන් එකක් ගනිමින් ඉන්න අතරේ while we were having a fun. While we were having a fun, වැස්සක් පටන් ගත්තා. වැස්සක් නේ. Oh. A rain started. A rain started. වැස්සක් පටන් ගත්තා. ඇමති සභාව අමතමින් ඉන්න අතරේ නියෝජ්‍ය ඇමති වාතයක් කැරියා. broke wind කියලා කියන්නේ. While the minister was making a speech, නියෝජ්‍ය ඇමති, the deputy minister, broke wind. Broke wind. අපි සෆාරි එකක් යමින් ඉන්න අතරේ වල්ලාලියේ අපේ ජීප් එක පෙරළුවා. While we were on a safari. අපි සෆාරි එකක් යනවා කියන්නේ ඒකයි. While we were on a safari, නැත්නම් while we were going on a safari කියන්නත් පුළුවන්. හැබැයි on තේරෙනවා. While we were going on a safari එහෙම නැත්නම් while we were on a safari. අපි සෆාරි එකේ ඉන්නකොට. While we were going on a safari එහෙම නැත්නම් while we were on a safari වල්ලාලියේ a wild elephant. අපේ ජීප් එක පෙරළුවා. toppled. අපේ ජීප් එක දෙන්නේ ඔව්. Our jeep. A wild elephant toppled our jeep. දැන් ඊළඟට කරන්න තියෙන්නේ future continuous tense නේ. ඒක අපි පොඩ්ඩකට තියනවා. මොකද භාවිතා කිරීමේ ප්‍රමාණයන් අනුව බැලුවම ඒ ටෙන්ස් එක පාවිච්චි වෙන්නේ කතා බහ කරනකොට ඉතාලම අඩුවෙන්. ඒක කරනවා. නමුත් දැන් ඊට වඩා වැඩිපුර භාවිතා වෙන ටෙන්ස් එකක් තියෙනවා. අපි ඒ භාවිතයේ වැඩිපුර තියෙන ආකාරයට මුලින් ඉගෙනගෙන අපිට එතකොට ඉංග්‍රීසි භාෂාව ටිකක් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. තවත් හොඳට. එහෙම පාවිච්චි කරන අතරතුරේ අර ටෙන්ස් වල අඩුපාඩුව දැනෙනවා බොහොම කලාතුරකින්. අන්න ඒ වෙනකොට අපි ඒක ඉගෙන ගන්නවා. right? මේ ටියුට් එක ඉවර කරන්න ඒවත් උගන්වලා තමයි දැනට ඊට වඩා භාවිතා වෙන ටෙන්ස් එකක් ගැන කියන්න යන්නේ page number 6 වල present perfect tense. right? page number 6 present perfect tense ගැනයි කියන්නේ. right. බලන්න මේකෙත් මොනවද කියලා තියෙන්නේ කියලා. කතා කරන මොහොත වන විට සම්පූර්ණ කර ඇති ක්‍රියාවන් විස්තර කිරීමට මෙම කාලය භාවිතා කරන්න. ඕකෙන් වරදවා වටහා ගන්න බෑ මේ කරලා ඉවර වෙලා අතීතයේ තියෙන එකක් කියලා. එහෙම නෙමෙයි. අතීතය කියන්නේ දැන් ගිය සතියේ වෙනකොට, ඊ පෙරේද ඊයේ වෙනකොට, ඒ වෙනකොට ඉවරයි ඒක. මේක එතනින් නැවතිලා. right? අම්මා බත් කිව්වා
කීයටද කියලා අහන්න පුළුවන් නේ. ඉවරයි. ඒක යම් කිසි වෙලාවක් කරනකොට කරලා ඉවර වෙච්ච එක. right? ඔවුන් මෙහි ආවා. ආවනම් කවද්ද කියලා අහන්න පුළුවන්. හරි කොයි වෙලාවක හරි වෙලා ඉවරයි මේක. නේ? දැන් මේකේ කියන්නේ යන්නේ මේ සම්පූර්ණයි. මේ වෙලාව වෙනකොට ඉන්නවා දැන්. ඔවුන් ආවා කිව්වම ඇවිල්ලා සමහරට ගිහිල්ලා වෙන්නත් පුළුවන්. දැන් නෑ. ඔවුන් ඇවිල්ලා. දැන් වර්තමාන වෙනකොට ඒගොල්ලෝ ඉන්නවනේ. ගමන සම්පූර්ණ කරලා ඉන්නවා මෙතන. අම්මා ඉව්වා කිව්වොත් ඉවරයි කොයි හරි වෙලාවක. ඉවලා කාලේ ඉවර වෙන්නත් පුළුවන්. අම්මා උයලා කිව්වොත් දැන් තියෙනවා සම්පූර්ණයි. වර්තමානයේ වෙනකොට තියෙනවා මේ සම්පූර්ණ කළ වැඩි. උයලා. ඒකයි වෙනස. සරලව කියනවා නම් මේ අර ලා උයලා තියෙන්නේ උයලා තියෙනවා. උයලා මම මේක කරලා තියෙන්නේ. මම මේක කරලා ඉන්නේ. අන්නේම ලා කියන શબ્දයත් එක්ක කියවෙන ඒවා තමයි මේකෙන් මේ කියන්නේ බොහෝ විට. ඒක කරනකොට කොහොමද? මෙහිදී ක්‍රියාපදයේ past participle ආකාරය have හෝ has සමග යොදා ගනිමු. past participle ආකාරය කියන එක දැනගන්න ක්‍රියාපද ටියුට් එව්වනේ. ඒවයි තියෙනවා. ඔය 11 වෙනි පිටුව හරිය වගේ යනකොට තේරෙනවා ඇති මේ ක්‍රියාපද ටියුට් එකේ. අපි go කියලා ගත්තොත් ගියා කියන්න went. තව එකක් තියෙනවා මෙහෙම gone. මෙන්න මේක තමයි past participle ආකාරය කියන්නේ. මේක තමයි ඔය ගිහිල්ලා කියනකොට have හෝ එහෙම නැත්නම් has එක දාන්න කියන්නේ. එතකොට තමයි ගිහිල්ලා කියන තේරුම එන්නේ. have හෝ has එක දාන්න කිව්වේ ඔවුන් නම් they have gone. ඇය ගිහිල්ලා නම් she has gone. have has දාන්න හැටි අපි දන්නවනේ. පාවිච්චි කරන හැටි දන්නවනේ. එහෙනම් මෙන්න මේ go went gone ඒ වගේ තියෙනවා write wrote written eat ate eaten එහෙම past participle ආකාරය දැනගන්න ටියුට් එකක් දීලා තියෙනවා ක්‍රියාපද ටියුට් එක. ඒකේ තියෙනවා ඒ ක්‍රියාපදවල ආකාර තුන 11 වෙනි පිටුවෙන් එහා. ඊට කලින් පිටුවල ඇතිවාට මෙන්න මේ වගේ වචන. work කියන වචනේ ගමුකෝ. ඒකේ past tense එක අපි දන්නවා worked. එහෙනම් මේ ed දාලා past tense එක හදපු නිසා past participle ආකාරයත් worked. එහෙනම් වැඩ කරනවා වැඩ කරා වැඩ කරලා කියලා have had has හරි එක දාගන්නේ මේක. එතකොට මේ ක්‍රියාපද ගැන දැනුවත්කමක් මතකයක් නැත්නම් අර ටියුට් එකෙන් බලන්න පුළුවන්. ඒ අනුව තියෙනවා ඔවුන් ගිහිල්ලා. එහෙනම් go went gone කියන එකේ gone කියන එකයි පාවිච්චි කරන්නේ. හැබැයි have හරි has හරි එක. ඔවුන් ගිහිල්ලා තියෙන්නේ they plural ඒක නිසා they have gone. ඔවුන් ගිහිල්ලා they have gone. ආගන්තුකෙක් ඇවිල්ලා. විසිට කෙනෙක් ඇවිල්ලා. නැත්නම් guest කෙනෙක් ඇවිල්ලා. විසිට කෙනෙක් කියමු. විසිට කෙනෙක් විසිට එක්කෙනයි has come. මොකද come වෙන්නේ වචන තුන come came come මේකයි සමාන. වාක්‍යයක තියෙනකොට අපි දැනගන්නේ කොහොමද? මේක එනවානේ. මේකනේ have හරි has හරි එක දැම්මම ඇවිල්ලා වෙන්නේ. අපි දන්නේ කොහොමද මේකද තියෙන්නේ කියලා වාක්‍යයක තියෙනකොට. මේම නිකන් තිබුණොත් ඒක එනවා. have හරි has හරි එක තියෙනවා නම් මේ ඇවිල්ලා කියන එකයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි ඒක කරලා තියෙන්නේ do did done කියන වචනේ පාවිච්චි කරන්නේ. අපි ඒක කරලා තියෙන්නේ we have done it. We have done it. අපි දැනටමත් ඒක කරලා තියෙන්නේ. already කියන වචනේ දාන්න.
ක්‍රියාපදේ කොටස් දෙකකින් හැදිලා තියෙනවා නම් ඒ වෙලාවට මේ දෙක මැදට දාන්නේ already කියන එක. අපි ඒක දැනටමත් කරලා තියෙන්නේ. We have already done it. මේ all කියනකොට l දෙකක් වුණාට මේ already කියන එකේ l එකයි තියෙන්නේ. ඒක වෙන වචනයක්. දැනටමත් කියන තේරුම තියෙනවා. We have already done it. We have already done it. ඔයා මට දීලා තියෙන්නේ වැරදි අංකයක්. wrong number එකක්. ඔයා මට දීලා තියෙන්නේ. You gave given. You බහුවචන you have given me. වැරදි number එකක්. වැරදි අංකයක්. A wrong number. You have given me a wrong number. මට දීලා තියෙන්නේ වැරදි අංකයක්. මම ඔයාව කොහෙදි හරි දැකලා තියෙනවා. see so seen දැකලා තියෙනවා. මම ඔයාව දැකලා තියෙනවා. I බහුවචන I have seen you somewhere. එක වචනයක්. I have seen you somewhere. මම ඔයාව කොහෙදි හරි දැකලා තියෙනවා. ඔහු බැංකු ණයක් ඉල්ලුම් කරලා apply for ඉල්ලුම් කරනවා මොකක් හරි දෙයකට. apply එකේ past tense එක ed දාලා හදන්න. එහෙනම් past participle මෙතෙන්ට අවශ්‍ය වෙන එකත් ed දාලායි හදාගන්න. ඔහු බැංකු ණයක් ඉල්ලුම් කරලා. He has applied for he has applied for a loan, bank loan, බැංකු ණය. bank loan එකක් apply කරලා. He has applied for a bank loan. ඔවුන් ඔයාගේ ණය අනුමත කරලා approve කරලා ඒක ed දාලා past tense හදන්නේ. එහෙනම් අපි දන්නවා අපිට ඕන දැන් ඕනි වචනේ ed දාලා හදාගන්න. ඔවුන් ඔයාගේ ණය අනුමත කරලා ඔවුන් තමයි වැඩේ කරලා තියෙන්නේ. They have approved your loan. ඔයාගේ loan එක ඒගොල්ලෝ approve කරලා. They have approved your loan. ඔහු පළවෙනි මාසේ පොලිය ගෙවලා. pay කරලා. pay එකේ past tense එක PAID. ed නෙමෙයි ඒකට දාන්නේ. pay PAID නේ paid. තුන්වෙනි එකත් paid ම තමයි. paid. එහෙනම් ඔහු පළවෙනි මාසේ පොලිය ගෙවලා. ඔහු තමයි වැඩේ කරලා තියෙන්නේ. He has paid. මොකද්ද? පොලිය. The interest. interest එක කියන්නේ පොලිය. ණයක් ගැන කතා කරද්දි මුද්දලක් ගැන කතා කරද්දි කිව්වොත් interest කියන්නේ පොලිය. interest rate කියන්නේ පොලිය අනුපාතිකය. interest rate එක. පොලිය අනුපාතිකය. He has paid the interest පළවෙනි මාසයේ of the first month. first කියලා මෙහෙම ලියන්න. He has paid the interest of the first month. ඔයා අරගෙන තියෙන්නේ මගේ පෑන්. ගන්නවා take, took, taken. ඔයා අරගෙන තියෙන්නේ. අරගෙනලා කියන්න බෑ නේද? ඔයා අරගත්තේ කිව්වනම් past tense. ඔයා අරගෙන තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට ඔයාගේ අතේ තියෙන්නේ මගේ පෑන්. ඔයා අරගෙන තියෙන්නේ මගේ පෑන්. You have taken මගේ පෑන්. My pen. You have taken my pen. ඔයා අරගෙන තියෙන්නේ මගේ පෑන්. check down. ලියා ගන්න.
ඔයා තට්ටු කරලා තියෙන්නේ වැරදි දොරට. ඔයා තට්ටු කරලා තියෙන්නේ වැරදි දොරට. You have knocked. K-no CK knock තට්ටු කරනවා. knock at කියලා කියන්නේ. එතකොට past tense එක ed දාලා හදන්නේ ඒකේ. ඒක නිසා අපිට අවශ්‍ය වන past participle එකත් එහෙමයි. You have knocked at the wrong door. You have knocked at the wrong door. ඔයා වැරදි දොරට තට්ටු කරලා තියෙනවා. ඔවුන් නව නිවසක් සඳහා අත්තිවාරමක් දාලා. ඔවුන් නව නිවසක් සඳහා අත්තිවාරමක් දාලා. They have අත්තිවාරමක් දානකොට කියන්නේ lay a foundation කියලා. lay. ඔක තමයි ඔකේ past tense එක laid. අනිත් so අපිට අවශ්‍ය වෙන එක ඒකත් laid. They have laid a foundation. නව නිවසක් සඳහා for a new house. They have laid the foundation. අතිවාරමක් sorry. They have laid a foundation for a new house. ඔවුන් 19 වෙනි වතාවට ඔවුන් 19 වෙනි වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා amend කරලා constitution එක. එහෙනම් they have amended ed දාලා හදාගන්නේ sorry pen එකයි දාන්න ඕන. amended they have amended මොකද්ද the constitution. they have amended the constitution 19 වෙනි වතාවට. පළවෙනි වතාවට නම් for the first time. for the second time දෙවෙනි වතාවට. 19 වෙනි වතාවට for the 19th time. The constitution කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. සාමාන්‍ය සමිතියක constitution එක කියන්නේ ඒකේ ව්‍යවස්ථාව. right? සමිතියක් ගැන කතා කරද්දී constitution කිව්වොත් ව්‍යවස්ථාව. රට ගැන කතා කරද්දී the constitution කිව්වොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ලද. දැන් මේ have has පාවිච්චි වෙන්නේ මේ වාක්‍යවල උපකාරක ක්‍රියාවක් හැටියට නෙමෙයි. මේක තනිව දාන්න බැරි හින්දා මේකත් එක්ක. උපකාරක ක්‍රියාවක් හැටියට පාවිච්චි වෙන වෙලාවක have has ප්‍රශ්න හදද්දි මුලට ගන්න පුළුවන්. අහන්නේ මොකක්ද? ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ලද. එහෙනම් ඔවුන් ගැන අහන්නේ එහෙනම් මුලට ගන්නවා have they abolish. ඔක තමයි වචනේ. past tense එක හදන්නේ ed දාලා. තුන්වෙනි එකත් එහෙම. have they abolished the මොකද්ද? විධායක ජනාධිපති ක්‍රමය executive presidency. executive presidency එක. question එක. have they abolished the executive presidency? ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවා හැරලා නැහැ. නැතේන අර්ථය ප්‍රකාශ කරද්දී මෙතන have කියන්නේ උපකාරක ක්‍රියාපදයක් හැටියට නිසා be verb වලදී කලා මෙන් not දාන්න පුළුවන් have එකට.
ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවා හැරලා නැහැ. The president has dissolved the parliament කිව්වනම් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා. The president has not dissolved. Has not dissolved. Dissolve තමයි වතුරේ දිය කරනවට dissolve. පාර්ලිමේන්තුව හා සම්බන්ධව dissolve කිව්වොත් විසිරුවා හරිනවා. The president has not dissolved the parliament. The president has not dissolved the parliament. වතුකම් කරු වැටුප් වැඩිවීමක් ඉල්ලලා. Right? වතුකම් කරු. The state worker. Estate, right? වත්තට කියන්නේ estate නේ. The estate workers. ගොඩයිනේ. එකට වැඩි. Have. ඉල්ලලා. ගොඩක් වෙලාවට එහෙම ඉල්ලන්නේ නිකන් නෙමෙයි demand කරනවා. Demanded. The state workers has demanded. මොකක්ද? demand කළා තියෙන්නේ. Has demanded. A salary hike. Salary hike එකක්. වැටුප් වැඩිවීමක්. ඔවුන් වැඩ වර්ජනයක් දියත් කරලා. ඔවුන් කරලා තියෙන්නේ. They have launched. Le UNCHED තමයි past tense එකක්. එහෙනම් මේකත් එහෙමයි. They have launched a strike. ගොඩ strike එකක් launch කරලා. They have launched a strike. ඔවුන් මාරාන්තික උපවාසය අවසන් කරලා. Terminate කරලා ඒගොල්ලෝ. They have terminated. Terminated. මාරාන්තික උපවාසය, the fast unto death. The fast unto death. මාරාන්තික උපවාසය. They have terminated the fast unto death. ජනාධිපතිතුමා ඒ ගැන සොයා බලන්න කොමිසමක් පත් කරලා appoint කරලා committee එකක්. The president يعني වැඩේ කරලා තියෙන්නේ. The president has appointed a committee. Committee එකක්. මොකටද ඒ කියන්නේ හොයා බලන්න to look into that. To look into that. ඒ ගැන හොයලා බලන්න. I will look into that matter කියන්නේ මම ඒ කාරණේ ගැන හොයලා බලන්නම්. ඉන්ධන අරුමුදයට මුහුණ දෙන්න රජය අවශ්‍ය පියවර අරගෙන. රජය තමයි වැඩේ කරලා තියෙන්නේ. The government. මොකද කරලා තියෙන්නේ? අවශ්‍ය පියවර අරගෙන has taken necessary steps.
has taken the necessary steps මොකටද ඉන්ධන අර්බුදයට මුහුණ දෙන්න to face the fuel crisis ඉන්ධන අර්බුදය fuel crisis එකට face කරන්න to face the fuel crisis ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් නව තාක්ෂණයක් හඳුන්වා දීලා new technology එකක් introduce කරනවා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් තමයි වැඩේ කළා තියෙන්නේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් in the Sri Lankan engineer a Sri Lankan engineer has introduced මොකක්ද නව තාක්ෂණයක් a new technology එකක් introduce කරනවා ඇමරිකාව ඉරානයට එදිරිව ආර්ථික සම්බාධක පනවලා ඇමරිකාව ඉරානයට එදිරිව ආර්ථික සම්බාධක පනවලා ඇමරිකාවනේ වැඩේ කරලා තියෙන්නේ. එතන ඇමරිකාව කියන එකට අපිට කියනවා the USA United States of America. the USA මොකක්ද කරලා තියෙන්නේ? පනවල has අපිට මතකයි ඇදිරි නීතිය පැනෙව්වා කියලා තාම දුන්නාද? රජයේ ඇදිරි නීතිය පැනෙව්වා. The government imposed the curfew කියලා. එහෙනම් පනවනකොට මොකද්ද? Impose. The USA has imposed. මොනවද? දිව ආර්ථික සම්පාදක පනවලා තියෙන්නේ. Economic sanctions පනවලා තියෙන්නේ. The USA has imposed economic sanctions. Sanctions. කොහොමද පනවලා තියෙන්නේ? ඉරානයට එදිරිව විරුද්ධව against Iran. එතන ද දාන්නේ නැහැ. මෙතන USA කිව්ව රටවල් සමූහයක් එකතු වෙලා ප්‍රාන්ත සමූහයක් එකතුවක්. මේකයි ජනපද. ඒකෙන්ද ද දාන්නේ. ඒතුව රටකට ද දාන්නේ නැහැ. දැන් ශ්‍රී ලංකා කියන්නේ සමාගම කම්පැනි එක නව ලාංඡනයක් එළි දක්වනකොටත් කියනවා ලොන්ච් කියලා. එම්බ්ලම් එකක්. new emblem එකක් launch කරලා සමාගම the company company නෙමෙයි company. The company has launched a new emblem launching. The company has launched a new emblem. මේ ඊළඟට කියන ටිකක් වෙනස් රටාව. දැන් තේරුම් ගන්න ඕන. මම දෙපාරක් හලාවත ගිහින් තියෙනවා. ඔවුන් කොළඹ ගිහිල්ලා කිව්වොත් they have gone to Colombo. ඔවුන් මෙතන ඉන්නවද දැන්? නැහැ. කොළඹ එහෙම නැත්නම් කොළඹ යන අතරමඟ. ඔවුන් කොළඹ ගිහිල්ලා කිව්වොත් එහෙම. මං හලාවත ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ මෙහෙ ඉඳන්. එහෙනම් වෙනසක් තියෙනවා.
I have gone to chill out කිව්වොත් මම මෙහෙ ඉන්න බෑ. chill out ඉන්නවනේ ඒක කියන්න බෑනේ එතකොට. මෙහෙ ඉඳන් කොහොමද එහෙ ඉන්න කෙනෙක් ගැන කියන්නේ. මම එහෙ ඉන්නවා. එහෙනම් මේකේ රටාව වෙනස්. මම කියනවා නම් නැත්තම් කවුරු හරි වෙන කෙනෙක් වුණත් මෙතන ඉඳගෙන අපි හිතමුකෝ අපේ යාළුවා ගැන අපි කියද්දි කියනවා මෙයා යාපනයේ දෙපාරක් ගිහිල්ලා තියෙනවා. මෙයා මෙතන ඉඳගෙන කියන්නේ. නිමල් කියමුකෝ. නිමල් has gone to Jaffna කිව්වොත් නිමල් මෙතන ඉන්න බෑනේ. එයා මෙතන ඉඳගෙන කිව්වත් මම මෙතන ඉඳගෙන මම මගේ ගැන කිව්වත් ඔය has gone have gone කියන එක පාවිච්චි කරන්න බෑ එහෙනම්. හරි? ඒකට දිනා වෙන රටාවක් have been has been කියලා. right? ඒක පාවිච්චි කරන්නේ මේ අපි මෙතන ඉඳන් ඒක කියන නිසා. අන්න මම දෙපාරක් කලාවත ගිහිල්ලා තිනවා I have been to Chilla. I have been to Chilla දෙපාරක් twice. මම දෙපාරක් කලාවත ගිහිල්ලා තිනවා. එයා පැත්තේ ඊට පස්සේ කියනවා මම හලාවත ගිහින් නැහැ. එහෙනම් ඉතින් දන්නවා I have not been. ඒ කියන්නේ කෙටියෙන් haven't been to Chilla twice ඕනේ. I haven't been to Chilla. මම හලාවත ගිහිල්ලා නැහැ. මම කවදාවත් හලාවත ගිහිල්ලා නැහැ. අන්න කවදාවත් නැහැ කියන වචනයක් තියෙනවා. never. ඒකේ තියෙනවා කවදාවත් නැහැ කියන තේරුම. ඒකට have not කියලා අපි වාක්‍යයට දාන්න අවශ්‍ය නැහැ. මම කවදාවත් හලාවත ගිහිල්ලා නැහැ. I have never been to Chilla. I have never been to Chilla. I have never been to Chilla. මම කවදාවත් හලාවත ගිහිල්ලා නැහැ. ඔය හලාවත ගිහින් තියනවද? එහෙනම් මේකෙන් හදන්නේ කොහොමද? Have you been to Chilla? Have you been to Chilla? ඔයා Chilla ගිහිල්ලා තියනවද? Chilla, right? දෙකක් කියනවා. Have you been to Chilla? ඔයා Chilla ගිහින් තියනවද? ඔයා කවදා හරි හලාවත ගිහිල්ලා තියනවද? Have you ever been to Chilla? Have you ever been to Chilla? ඒක question එකක්. මෙතනත් have you been to Chilla question එක. ඔන්න මේක අපි මෙතන ඉඳන් කොහේ හරි ගිහිල්ලා තියනවා කියලා කියන නිසායි එහෙම මේක ඊටු ටික අපි next week කරනවා යොත් එකේ මම කියන්නේ අපි ස්පීච් වල මොකක් හරි ටොපික් එකක් දීලා තියෙනවද? දීලා තියෙන ටොපික් එක ස්පීච් වල Yes, sir. what is it? මොකක්ද? You had better is the topic. We have some homework. Okay. Would you please read out them the single sentences one by one? ඊයේ මට රැස්වීමකට සහභාගී වෙන්න සිද්ධ වුණා. Homework from head, no? Right. Yes. Tell me in English also. Yesterday I had to participate in a meeting. I had to participate. සහභාගී වෙන්න. Participate එකත් එක්ක අපි දාන්නවා in දාන්නවා. Yesterday I had to participate in රැස්වීමකට a meeting. Okay, very good. Next. මැනේජර්ට ස්තුති කතාව කරන්න සිද්ධ වුණා. Yes. Tell me in English. The manager had to give the vote of thanks. The manager had to ස්තුති කතාවනේ. Vote of thanks. ඒක දෙනවා කියලා කියන්නේ give the vote of thanks. Very good. The manager had to give the vote of thanks. Vote of thanks. Next.
ඔහුට ඇයව දික්කසාද කරන්න සිද්ධ වුණා. Oh, sorry. Yes, tell me in He English. had to divorce her. Very good. He had to divorce her. Next. ඔහුට වන්දියක් ගෙවන්න සිද්ධ වුණා. වන්දිය එකක්. ඔහුට වන්දියක් ගෙවන්න සිද්ධ වුණා. ඔහුට වන්දියක් ගෙවන්න සිද්ධ වුණා. Tell me in English. He had to pay a compensation. He had to pay a compensation. Compensation meaning වන්දිය. Next. මම දන්නවා කොහොමද මේ ෆෝම් එක පුරවන්නේ කියලා. මම දන්නවා කොහොමද මේ ෆෝම් එක පුරවන්නේ කියලා. How to කියලානේ කියන්නේ. කොහොමද? I know how to fill up this form. Very good. I know how to fill up this form. Next. අපි දන්නවා අපේ අනාගතය සාර්ථක කරගන්න හැටි. We know how to succeed our future. Very good. සාර්ථක කරගන්නවා. We know how to succeed our future. Next. මම ඔයාට උගන්වන්නම් පිළිගැනීමේ කතාවක් කරන හැටි. Tell me. I will teach you how to make a welcome speech. I'll teach you කියලා මම short form එක පාවිච්චි කරා. I'll teach you how to make a welcome speech. A welcome speech. So, next. ඔයාට පුළුවන් ද මට කියන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන හැටි? Yes. Can you tell me how to go to the divisional secretariat? Can you tell me how to get to කියලා දැම්මම නම් වඩා හොඳයි. How to get to the boy කෙනෙක් හරි මේවත් අහනවා. ඒක දැනගන්න. Can you tell me how to get to the divisional secretariat? Division secretariat එකට යන හැටි. Next. මම දන්නේ නැහැ මේ උබතෝකෝටික ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. Yes. I don't know how to face this dilemma. I don't know how to face this dilemma. How to spell dilemma? D-I-L-E-M-M-A. Very good. I don't know how to face this dilemma. Dilemma එක. උබතෝකෝටික ප්‍රශ්නේ. Dilemma. Next. අපි බලමු මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරවන හැටි. Yes. Let's see how to operate this machine. Very good. Let's see how to operate this machine. Okay. Next. විවාහ වීමට පෙර ඔහු ප්‍රමාද වී ගෙදර යන්නට පුරුදුව සිටියා. Used to. Yes. I'm going to clean this, Tell me in English. Before he got married, he used to go home late. Very good. And he used to go home late Before he got married.
මෙතන before he got married මුලට ගත්තා නම් එතන කමාවක් දාලා තමයි මේක ඉතුරු කොටස කියන්නේ. before කෑල්ල මුලට මැදට දාගත්තාම එහෙම ඕනි නැහැ. next මවක් වන්නට පෙර ඇය දවල් වෙනකල් නිදා ගන්නට පුරුදුව සිටියා. he or she She used to sleep till late before she sleep became a mother. till late before she became a mother. became a mother. next අපේ කලින් බොස් සතිය අවසානයේ රැස්වීමක් කැඳවන්නට පුරුදුව සිටියා. our former boss used to call a meeting at the end of the week. සතිය අවසානයේ at the end of the week එක අවසානයේ වාක්‍යයක් කියනකොට තේරෙයි මොකද්ද කියලා මොනවා හරි කරනවා නම් හොඳයි කියන්නේ අපි එකක් ලියමු ඔයා හෙට වේලාසනින් ආවොත් හොඳයි ඔයා හෙට වේලාසනින් ආවොත් හොඳයි ඔයා හෙට වේලාසනින් ආවොත් හොඳයි කොහොමද කියන්නේ? No? You had better come early tomorrow. Very good. You had better come. අන්න ඔය ආවොත් හොඳයි. කොහොමද? වේලාසනින් early. Come tomorrow. You had better come early tomorrow. ඔයා හෙට වේලාසනින් ආවොත් හොඳයි. homework ටිකක් ලියාගමු. ඔයා ටිකක් නිදාගත්තොත් හොඳයි. ඔයා ටිකක් නිදාගත්තොත් හොඳයි. ඔයා පොලිමට වුණොත් හොඳයි. ඔයා පොලිමට වුණොත් හොඳයි. පොලිමට වෙන්න කියන්නේ. ඔයාලා කණ්ඩායම් දෙකකට බෙදුනොත් හොඳයි. ඔයා හැකි ඉක්මනින් ණය පියෙව්වොත් හොඳයි. ඔයා හැකි ඉක්මනින් ණය පියෙව්වොත් හොඳයි. ඔයාගේ තීරණය ගැන දෙපාරක් හිතුවොත් හොඳයි. right. එහෙනම් අපි අදට මේ ගානේ නවත්තනවා. next week මේ ටියුට් එකේ මග හැරපු එකක් තියෙනවා ඒක අපි අවශ්‍යතාවය අනුව ඊළඟට කරනවා. එහෙනම් ලබන සතිය යමු. Have a nice day everybody.